ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. නව වසර පිළිගත් පැසිෆික් දූපත්. ගල්ලෑල්ල කොරෝනා රෝහලින් ආසාදිත රැඳවියන් 5ක් පලායයි. එක් අයෙක් මාදම්පේදී කොටුවේ. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43000 ඉක්මවද්දී සුව වූ සංඛ්‍යාව 35000 ඉක්මවයි. මිලියන 70ක මත්කුඩු සමග බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ලේදී නාවික හමුදා භාරයට. සිව් දිනක් අත්අඩංගුවට. මාතර ළමා ගණිකා ජාවාරමක් වැටලූ මෙහෙයුම. අපේ රටට 2021 නව වසර උදාවීමට තවත් හෝරා කිහිපයක් ඉතිරිව තිබෙනවා. එහෙත් මේ වන විටත් ලොව ඇතැම් රටවල් 2021 නව වසර පිළිගෙන අවසන්. 2021 නව වසර මුලින්ම උදා වූයේ සැමෝවා ක්‍රිස්මස් දූපත් කිරිබති ඇතුළු පැසිෆික් සාගර කලාපයේ දූපත්වලටයි. මෙරට වේලාවෙන් පසුරු 4:30ට පමණ නවසීලන්ත වැසියන් 2021 නව වසර පිළිගත්තා. ශ්‍රී ලංකික අපට තවත් පැය 5කටත් අඩු කාලයකින් 2021 නව වසර උදා වනවා. කොවිඩ් වසංගතයේ අඳුරු සෙවණැලි මැද ගෙවී ගිය මේ වසරේ අවසන් දිනත් ඔබට සිදුවන්නේ සෙසු සියලු කාරණාවලට පෙර ඔබේත් පවුලේ සමාජිකයන්ගේත් සෞඛ්‍ය සඳහා ප්‍රමුඛ අවධානය ලබා දීමටයි. රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ රාත්‍රී සාදවැනි පුද්ගල ඒකරාශී වීම සිදු නොකරන ලෙස සෞඛ්‍යංශ මේ වන විටත් අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා අපි ක්‍රමවේදයක් සකසලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දීපු සියලුම ක්‍රමයන් අකුරටම පිළිමදිමින් තමයි අපි මේ අද දිනයත් ගත කරන්නේ. නැටුම් ගැයුම් මුකුත් නැහැ. අද රාත්‍රියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන පිරිස් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. අද රාත්‍රියේ සාදයකට ගිහිල්ලා සැනකෙලියකට ගිහිල්ලා කණ්ඩායමක් හැටියට එකතු වෙලා වැඩ කරව තවත් පැය කිහිපයකින් උදා වෙන අලුත් අවුරුද්දේ ඔබ කොවිඩ් රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අද රාත්‍රියේ තියෙන හැම කටයුත්තක්ම ඔබේ පවුලේ අයට විතරක් සීමා කරන්න. අද රාත්‍රියේ අපි විශේෂ මෙහෙයුම් රැසක් දියත් කරනු ලබනවා. නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා වගේම එම ස්ථාන සීල් කිරීමට කටයුතු කරනවා. විශේෂ රථවාහන මෙහෙයුම් අද රාත්‍රියේ පුරාම ක්‍රියාත්මක වෙනවා. විවිධ ස්ථානවලදී ඔබ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලටත් ලක් වෙන්න පුළුවන්. අද මැදියම් රැයෙන් උදාවන නව වසර සුව වසරක් කර ගැනීම සෑම පුරවැසියෙකුගේම අතරැඳෙන වගකීමක් සහ යුතුයකමක්. ජනතාවගේ අධිෂ්ඨානය සහ කැපවීම තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේ COVID-19 රෝගය ඉතාමත්ම ඉක්මනින් පාලනය කරලා මේ රට නැවතත් යථා තත්ත්වයට පත් කරන්න. රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් අයිස් මද්‍රව්‍ය සහ හෙරොයින් මත්කුඩු තොගයක් මෙරටට ගෙන ඒමට තැත් කළ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා විසින් ගාල්ල ජාකොටුවැල්ල ධීවර තොටුපළ ආසන්නයේදී සිය භාරයට ගනු ලැබුවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට යාපද මුහුදු ප්‍රදේශයට අද උදෑසන 5ට පමණ සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පැමිණ ඇති අතර එය නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. එහිදී යාත්‍රාව තුළ පුද්ගලයන් 5 දෙනෙකු සිට ඇති අතර ඉන් 30 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන සැකකරුවන් 2 දෙනෙකුට දැනුම් දී ඇත්තේ යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදා කඳවුරට ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට රැගෙන ලෙසටයි. එහිදී සැකකරුවන් විසින් යාත්‍රාව ගාල්ල ජාකොටුවැල්ල ධීවර වරායට යාබද මුහුදු ප්‍රදේශයේ දමා පැන යාමට උත්සාහ කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී නාවික හමුදා නිලධාරීන් සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාව යලි දියමට රැගෙන යාම සඳහා දැඩි පරිශ්‍රමයක් දරනු ලැබුවා. මේ අතරතුර ප්‍රදේශයේ අවට ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා නිලධාරීන් සහ පොලිසිය නිලධාරීන් යොදවා සිටි අයුරුද දක්නට ලැබුණා. පැය 3කට ආසන්න මෙහෙයුමකින් අනතුරුව නාවික හමුදාව අදාළ යාත්‍රාව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියා. අත්අඩංගුවටපත් සැකකරුවන්ගෙන් 2 දෙනෙකු මාතර ප්‍රදේශීය පදිංචිකරුවන් වන අතර අනෙක් 2 දෙනා පානම සහ මේගමුව ප්‍රදේශීය පදිංචිකරුවන්.
අනතුරු අදාළ යාත්‍රාව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් සහ නාවික හමුදාවේ පරීක්ෂාවට ලක් වූ අතර එහිදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 945ක් සහ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 902ක් සොයාගනු ලැබුවා. අදාළ මත්කුඩු වල වටිනාකම රුපියල් කෝටි 7කට අධිකයි. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද 43000 සීමාව ඉක්මවා යද්දී සුව වූ සංඛ්‍යාවද 35000 සීමාව ඉක්මවා ගියා. මේ අතර පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පැන ගිය COVID-19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් 5 දෙනා අතරින් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දවසේ පුවත පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු පලා ගොස් තිබුණේ අදාළ යම් කාලයේදී. ඔවුන් මීගමුව බන්ධනාගාරයේ සිට ප්‍රතිකාර සඳහා රැගෙන ගිය පිරිස. පලා ගිය පිරිස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් වන අතර ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළා. මේ අතර පලා ගිය රැඳවියන් ගමන්ගත් මාර්ගය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අනුව ගල්ලෑල්ල ප්‍රදේශයේ සිට ප්‍රථමයෙන් පැමිණ ඇත්තේ පොළොන්නරුව බස් නැවතුම්පළටයි. මේ පුද්ගලයන් ගල්ලෑල්ලේ සිට පොළොන්නරුවට පැමිණ ඉන්පසුව පොළොන්නරුවෙන් පාන්දර 5:45ට කොළඹ බලා පිටත් වූ ඇත වශයෙන්ම මේ බස් රථයේ බෝඩ් ලෑල්ල තිබී තිබෙන්නේ කොළඹ මාතර ලෙස. නමුත් එය පොළොන්නරුවේ සිට කොළඹ බලා පැමිණ තිබෙනවා පුද්ගලික බස් රථයක්. අනතුරුව කොවිඩ් ආසාදිත රැඳවියන් පිරිස කුරුණෑගලදී වෙනත් බස් රථවලට නැග විවිධ ප්‍රදේශවල ගමන් කර ඇති බව මේ වන විට අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙම බස් රථය NB 92.68 දරන බස් රථය. ඔබ අද දින උදෑසන පොළොන්නරුවෙන් පිටත් වෙලා මේ බස් රථයේ පැමිණියා නම් කරුණාකර ඔබත් නිරෝධායනයට ලක් විය යුතුයි. මේ පැනගිය සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර පලාගිය 27 වෙනිදා රැඳවියෙකු අද පස්වරු 3ට පමණ හලාවත කාකපල්ලිය දෙමටපිටිය ප්‍රදේශයේ නිවසක සිටිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකුද නිරෝධායනයට යොමු කරනු අතර ඔහු පැන ආ රැඳවියාට සැඟවී සිටීමට උපකාර කළේද යන සෙවීම සඳහා තවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් රැඳවියා කුරුණෑගලට පැමිණීමෙන් පසු හලාවත දක්වා බස් රථයකින් පැමිණ යලි හලාවත සිට කාකපල්ලිය දක්වා තවත් බස් රථයකින් පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අනතුරුව කාකපල්ලියේ සිට දෙමටපිටියේ නිවස දක්වා පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින්. යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි තවත් සංචාරකයන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන සංචාරකයන් ගණන 6ක්. මේ අතර COVID-19 ආසාදනය වී සිදු වූ තවත් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගියා. මේ අතර අද COVID ආසාදිතයන් 706ක් සුවය ලැබූ අතර නව ආසාදිතයන් 421 දෙනෙකුද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 43123ක් ලෙසයි. ආසාදිතයන් 639 දෙනෙක් ඊයේ වාර්තා වූ අතරින් වැඩිම සංඛ්‍යාව ලෙස 190ක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඉන් 47ක් පූගොරින් වාර්තා වුණා. අද දින වෙනට වාර්තා වී තිබෙනවා කුමාරිමල් ග්‍රාමයේ ඇතුළු ගම්මාන රාශියකින් කොවිඩ් රෝගීන් 63ක් කුමාරිමල් ග්‍රාමයේ පමණක් අපි දැඩි සංචාරන නීතියට පනවා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 133 දෙනෙක් වාර්තා වූ අතර ඉන් 83 දෙනෙක්ම වාර්තා වූයේ සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්. එම අපනයන කලාපය තුළ තාවකාලික අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයන් 16ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව එම ක්‍රමවේදය යටතේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 90ක්. කාතාන්කුඩියේ වෙළඳසැල් සේවකයින්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයන් 27ක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 4කින් නව ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර නාරයන්පිට දාබරේ මාවතේ සීය වත්තේ සිදු කරන ලද PCR පරීක්ෂණ වලදී හමු ආසාදිතයන් දෙදෙනෙකු ඒ ආසන්නයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පවිත්‍රතා අංශයේ සේවය කරන බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් අදාළ නිවාස සංකීර්ණයේ පවිත්‍රතා අංශයේ සේවය කළ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට නිරෝධායනය සඳහා යොමු වන ලෙසයි දැනුම් දී ඇත්තේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පිවිසුමේ සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොවිඩ් ආසාදිත බව වාර්තා වීමත් සමග ඒ සේවය කරන තවත් නිලධාරීන් 14 දෙනෙක් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී නිලධාරීන් 5 දෙනෙකුට වෛරසය ආසාදිත බවයි තහවුරු වී ඇත්තේ. මේ අතර කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් වාර්තා වීමේ සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා මිනුවන්ගොඩ ඇඟලු කර්මාන්ත ශාලාවේ රෝගීන් වාර්තා වීමත් සමගම රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම සිද්ධ වුණා. ඒ වගේම ඊළඟට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව රෝගීන් එක දවසක් තුළ විශාල ප්‍රමාණයක් අපිට වාර්තා වෙනවා. ඒ වගේම කොළඹ නගර සභා සීමාව තුළ නැවතත් රෝගීන් ප්‍රමාණය වාර්තා වීමේ වැඩිවීමක් දැක්කා. නමුත් ඊට පස්සේ අපි දිනපතාම PCR පරීක්ෂණ දිගින් දිගටම
සිදු කරද්දී අපිට රෝගීන් වාර්තා වීමේ යම් කිසි අඩුවක් අපිට දැන් දකින්න ලැබෙනවා. මේ රෝගීන්ගේ අඩුව දකින්න ලැබෙන ඉතාමත්ම සුළු වශයෙන්. නමුත් අපි මේ රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිදු කරන කටයුතු මේ විදියටම පවත්වාගෙන ගියොත් තව ඉදිරි මාස කිහිප ඇතුළතදී අපිට රෝගීන් වාර්තා වීම ඉතාමත්ම අවම මට්ටමකට ගෙන එන්න පුළුවන් කියන එක අපිට පැහැදිලි වෙනවා. දවසේ පුවත. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. COVID-19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහයන් බොහොමදානය සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් සිලෝන් තවහීද් ජමාත් සංවිධානය අද බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මේ අතර කොවිඩ් මෘතදේහ ආදාහනයද බොහොමදානයද යන සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ තාක්ෂණික කමිටු අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස් වී ඇති අතර කොවිඩ් ආසාදිත දේහයන් සම්බන්ධයෙන් වූ අවසන් තීරණය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් තීරණය කරන බව අමාත්‍යවරිය පැවසූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. කොවිඩ් මෘතදේහයන් භූමිදානය කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදු කළ යුතු බවට පොලිසිය විසින් උද්ඝෝෂකයන්ට උපදෙස් ලබා දුන්නා. මුස්ලිම් ජනයා විශ්වාස කරන විදිහට තමන්ගේ ඒ මිනිය පොළොවට පස් වුණාම තමයි තමන්ගේ ආත්මය ගැලවෙන්නේ කියන විශ්වාසය විරුද්ධව නීති පනවලා තියෙනවා. මේක නවත්තන තෙක්ම මේ සටන යනවා. ඔක්කේ කියන්නේ ජාතික ප්‍රශ්නයක් නම් මිනිස්සුන්ගේ ආගමික අයිතිය කියන එකත් ජාතික ප්‍රශ්නයක් තමයි. තාක්ෂණික කමිටුව ඔවුන්ගේ තීරණය ලබා දීලා ඉවරයි. යම් හේයකින් නැවත වතාවක් ආදාහනයේ පමණක් කියන කාරණාව ඉස්මතු වූවා නම් මීටත් වඩා දවන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට රජයට දැඩි ලෙස බලපෑමක් ඇති කරනවා කියන එක ප්‍රකාශයට පත් කර සිටිනවා. මේ අතර අපේ ජනබල පක්ෂයේ පිරිසක්ද අදාළ උද්ඝෝෂණයට විරෝධය පළ කරමින් ඊට යාබදව තවත් විරෝධතාවක් පැවැත්වුවේ මෙලෙසින්. අබ්දුල් රාසික් තමයි මේ රටේ ඉස්සලාම බුදුදහමට අපහාස කරේ. බුදුහාමුදුරුවෝ මිනිමස් කාලා තියනවා කිව්වා. මේ ත්‍රිපිටකය බොරු කියලා කිව්වා. මෙවැනි අදහස් ප්‍රකාශ කළ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව කුපිත කරලා මෙයාලා මේ රටේ අන්තවාදය පෝෂණය කරා. අර හතන ඉන්න අබ්දුල් රාසික්ගේ මාස්සිනා ඔය පහස්කුපයාරේ සතියකට කලින් ඔය සියලුම වාහනේ ගෙදරට ආවේ. මේ අන්තවාදී සංවිධාන මේ රටෙන් තහනම් කරන්න ඕනේ. උද්ඝෝෂකයන් සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝගයක් ඉදිරිපත් කරමින් අදාළ පිරිස විසුරුවා හැරීමට කටයුතු කළා. මේ අතර කොවිඩ් මෘතදේහ ආදාහනයද භූමිදානය දැන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් නව තාක්ෂණික කමිටුව සහ අනෙක් කමිටුව අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස් වුණා. එහිදී කමිටු දෙකෙහිම සමාජිකයන් විසින් සිදු කළ පරීක්ෂණවල කරුණු සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෘත ශරීර භූමිදානය කිරීම සම්බන්ධයෙන් කමිටු දෙක අතර විවිධ තර්ක විතර්ක හෝමාරු වී තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. කෙසේ වෙතත් අදාළ කමිටු දෙකෙහි නිර්දේශ සහ තවත් කරුණු සලකා බලා කොවිඩ් ආසාදිත මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන සම්බන්ධයෙන් අවසන් තීරණය තමා විසින් ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පැවසූ බවද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. COVID-19 මෘතදේහ ආදාහනය හෝ භූමිදානය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව මෙලෙස අදහස් පළ කළා. රටේ නායකින් ලෙස ගන්නා සෑම තීරණයක්ම ආගමික චින්තනයට ගැළපෙන තීරණ විය යුතු බව කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පයාගල පැවති උත්සවයකට එක්වමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා. හාමුදුරුවන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරන ඉතාමත්ම උතුම් චරිත හැටියට මට හඳුන්වන්නට පුළුවන්. මට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන උතුම්කම වටහා ගන්නට මේ භික්ෂුන් වහන්සේලාගෙන් ලැබෙන ශක්තිය මේයි කියලා කියන්න අමාරුයි. බුදු දහම කියන එක ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු ආශිර්වාදයක් හැටියට මම දකිනවා. මේ බුද්ධ ආගමේ ආගමික චින්තනය තුළ හැදුණු වැඩුණු ඉතිහාස
ඉතිහාසයක් අප සතුව තියෙනවා. ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා. එහෙම කියන අය මෝඩයි. ඒ ගැන අනුකම්පා කරනවා මිසක් අපි එයාට වෛර කරන්නේ නැහැ ඒකට. නමුත් මේ රට බුද්ධ ආගමෙන් පිරුණු රටක් හැටියටයි මම දකින්නේ. අපි වෙනත් ආගම් ඇදහැව්වත් අපිට ඒ ආభాෂයෙන් ශක්තියක් ලැබෙනවා, පන්නරයක් ලැබෙනවා. ඒ නිසා අපේ රටේ දේශපාලන නායකයෝ ඒක තේරුම් ගන්නට ඕනේ. මේ රටට ලැබිලා තියෙන ලොකුම තෑග්ග තමයි මේ ආගම, බුද්ධ ආගම. ඒ නිසා ඒ ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක් හැටියට මම දකින්නේ. මේ රටේ අපි නායකයෝ හැටියට ගන්න හැම තීරණයක්ම මේ ආගමික චින්තනයට ගැළපෙන තීරණ විය යුතුයි. ධාවනය නිවත් කළ ශ්‍රී ලංකම බස් රථ 273ක් අලුත් වැඩියා කොට යලි ධාවනයට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. එම බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතයි. බිඳවැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නවරජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කිරීමට පියවර ගැනුණා. එම නිසා මගී ප්‍රවාහනය සඳහා බස් රථ හිඟයක් ඇති වූවද ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අලුත් වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. දිවයින පුරා ඇති ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 273ක් මෙලෙස ගාලු මූදර පිටියේදී ධාවනය සඳහා එක් කරනු අතර ඒවා අලුත් වැඩියා කිරීම සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 115ක්. ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ මෙම නව ව්‍යාපෘතිය මගින් බස් රථ ආනයනය සඳහා වැය වන මුදල් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවයි. බස් රථ යළි ධාවනයට එක් කිරීමේ අවස්ථාවට එක්වමින් ඒවායේ ගුණාත්මක භාවය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකින් සමග සුහද කතාබහකදී නිරත වුණා. රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. වියලවි මණ්ඩලයේ ගබඩා කොට ඇති වී මෙට්‍රික් ටොන් 30000ක් විකිණීමේ ක්‍රියාවලියේදී වංචනික ලෙස කටයුතු කළ කිලිනොච්චිය ප්‍රාදේශීය කළමනාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වී තොග බිලදී ගන්නා ව්‍යාපාරිකයෙකු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කර තිබූ පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනයකදී ඉහළ යන සහල් මිල සහ සහල් හිඟය මගහරවා ගැනීමේ අරමුණින් වියලවි මණ්ඩලයේ සතු වීතොග අලෙවි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත්තේ 1 නොවැම්බර් මාසයේදී. ඒ අනුව මණ්ඩලයේ සතු මෙට්‍රික් ටොන් 30000ක වීතොග ගණුම්කරුවන් වෙත නිකුත් කිරීමට වියලවි මණ්ඩලයේ පියවරගෙන තිබුණා. යාපනයේ තාවඩි ප්‍රදේශයේ වී මුල් හිමියෙකු කිලිනොච්චිය ප්‍රාදේශීය ගබඩා වලින් වී බිලදී ගැනීමට කටයුතු කර ඇත්තේ එවන් පසුබිමකයි. කෙසේ වෙතත් තමා විසින් වීතොග මිලදී ගැනීමේදී කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියෙකුට කොමිස් මුදල් ලබා දීමට සිදු වූ බව ඔහු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දී තිබුණා. ලක්ෂ 8යි කීරි දුන්න සර්. ලක්ෂ 4ක් දුන්න කිදු. ටික මට දෙන්න අතලුවක කිලෝ 10 නාරගෙන බවුනියා මෝල් වලටයි තොල්නාරුව කට්ටියට දෙනවා. ඔයා ගත්ත ටිකටත් රුපියල් 2 ගන්න දීලානේ ගත්තේ RMට. දීලා ඔව් සර් රුපියල් 2 ගන්න දුන්නේ. කෙලින්ම මේ යාගේ ඔෆිස් එකෙන් තමයි දුන්නේ. මම විතරයි නෙවෙයි ගිය තොල්නාරුව කට්ටිය ඇවිල්ලා ලක්ෂ 4ක් ලියව ලක්ෂ 4ටම යාගේ ගෝලයා සර් ඒ කට්ටියට එක ජවල වානේ සල්ලි අරගෙන ඒගොල්ලෝ ගියා මේ අර ගෝලයා ගෙනම මෙයාට ගෙනත්. ඔයාට ලක්ෂ 4යි 7යි දුන්නේ. ඒකට රුපියල් 2 ගන්න RM ගත්තරත් නැහැ කිල්ලොච්චියේ. දැන් ඉතුරු ටික ගන්න රුපියල් 3 ගන්න ඉල්ලනවා. ඉතුරු ටික 3 ගන්න ඉල්ලනවා. හරි මොනවා හරි වුණොත් ඔයා බය නැතුව අපිට මේකට කට උත්තර දෙන්න මම අල්ල ගන්නම් මිනිහගේ බෙල්ලෙන්ම. ඔව් සර් මේක කට උත්තර නේ සර් කෙලින්ම මම ටිස්ට් එක ඊට ඕඩර් දානකොට මිනිහාගේ අතට සල්ලි දෙනවා අනිවාර්යයෙන්. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය 24 වෙනිදා පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කිලිනොච්චිය කරදිපෝකු මන්සන්දිය ප්‍රදේශයේ පිහිටි වියලවි මණ්ඩලයේ උතුරු ප්‍රාදේශීය කාර්යාලයේදී අදාළ ප්‍රාදේශීය කළමනාකාරවරයා අත්අඩංගුවට ගත්තේ ඒ අනුවයි. වී සියල්ලම මෝල් හිමියන් සඳහා නිකුත් කිරීමේදී හැම වී කිලෝයකින්ම වියලවි මණ්ඩලයේ නිලධාරීන් කීප දෙනෙක් රුපියල් 3 ගන්න කොමිස් මුදලක් නාඩු සඳහා සම්බා සඳහා රුපියල් 10ක කොමිස් මුදලකුත් ඉල්ලනවායි කියලා වී මෝල් හිමියෙක් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා මගෙන් රුපියල් 3ක් ඉල්ලනවා සර් මම මෙහෙම දෙන්නේ කියලා. ඒ අනුව මම මේ තොරතුරු ලැබිච්ච ගමන් CID කට ගිහිල්ලා පැමිණිල්ලක් කරා වියලවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු වන රත්නායක කියන පුද්ගලයා මේ වගේ වී වලින් කොමිස් ලබා ගන්නවා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. අද දිනේ CID විසින් කිලිනොච්චියේදී මේ පුද්ගලයන් කොමිස් මුදල් ලබා ගැනීමේදී අත්අඩංගුවට අරගෙන තියලා තිනවා. පහුගිය ආණ්ඩුව කාලේ ඊටාම වටිනා වී සත්වාහාර සඳහා ලබා දෙනවා කියලා බිලියන ගානක වංචාවක් කරා. ඒකට සම්බන්ධම නිලධාරීන් තමයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ.
මතර පොල්හෙන ප්‍රදේශයේ කලක් තිස්සේ සිදු වූ බාලවයස්කාර ගණිකා ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. අද හිරු CIA හෙළිදරව්ව ඒ පිළිබඳවයි. මාතර පොල්හෙන ප්‍රදේශයේ ලැගුම්හලක බාලවයස්කාර දැරියන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට හිරු CIA වෙත වාර්තා වුණා. ඒ අනුව මාතර කොට්ටාශ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් හිරු CIA කණ්ඩායම සමග අදාළ ජාවාරම සිදු කෙරෙන ලැගුම්හල වැටලුවා. දුරකථන ඇමතුම් මාර්ගෙන් වෙන්කරවාගත් බාලවයස්කාර දරුවන් ලැගුම්හලේ කාමර වෙත යොමු කර ඇත්තේ ව්‍යාජ්‍ය හැඳුනුම්පත් තොරතුරු භාවිත කරමින්. ඔයා මේ හෝටලෙට හැඳුනුම්පතක් අරගෙන ආවේ ඈ නෑ මේ කොපි කවුද ඔයාලට දුන්නේ මේ දාලා ගිහින් ඉස්සෙල්ලා දාලා ගිහින් ඔය මේ ෆොටෝ එකත් එක්ක ඔයාලට පරීක්ෂා කරනවා නම් මේක මගේ මූණ ඒක වගේ නෑ කොයිද කොහොමද දැන් ඔයාලට මේ ඉස්සෙල්ලා මේ ගෑනා මේ ඉස්සෙල්ලා කවුද කෝල් කරේ සුදු ගෑනා මේ කතා කරගෙන කිව්වේ මොකද්ද කිව්වේ මේ කපල් එක්ක එනවා කියලා කිව්වේ සල්ලි දියක් ගන්න කිව්වේ සල්ලි ගන්නකො මම කොහොමද සල්ලි වගේ ගන්නකො මම සල්ලි ගන්නද ඒක මම ගන්න කාම සල්ලි විතරයි කිව්වා කීයක් ගන්නද කියලා ඇහුවේ නේද ඔකේ නෑ මම කාමරේ දාක් ගන්න අයියේ මේ වගේ වැඩක් තියෙනවා මම එන්නම් මේ තව ටිකකින් හොඳේ විනාඩි 15 20 විතර ගාය ආලුවෙක් එක්ක නෑ එයාගෙන් අහන්න බෑ කීයක් ගන්නද කියලා අහගන්න සිංහලෙන් හරිද ඒ ළමයි වයස කිරික තමුන් දන්නවද මම කියලා වගේ වයස ළමයි දෙන්නාද 13 ළමයි ගමනේ කාමර දෙන්නේ තම මුදලට ඉතින් කතා කරන්න බෑ මෙයා දවස් කීයක් වෙනදද මේ තිබුද්දලු 4 පස්සටයි 4 පස්සටයි කවුද හිටියේ මෙයා හිටියේ ඔය මේ අයිතිකෝ මේ අයිතිකෝ නටාල රේස්ටේ එපා ආයි හදන්න නැති ළමයෙකුට වාහන දුප්පත් දෙන්නේ කොහමද කොහොමද තව දින දුප්පත් කරනවා මෙම වැටලීමේදී ලැගුම්හල් කළමනාකරු සතුව තිබූ උපත් පාලන පෙති සහ උපකරණ තොගයක්ද පොලිස් බහරයට ගැනුණා. මේ හෝටලේ මේවත් ඉෂු කරනවද? නෑ ඕක ඒක දාලා නෙමෙයි මෙතන තියෙන්නේ. මේක දීලා තියෙනවද ඔයගොල්ලන්ට? ඈ? දීලා තියෙනවා. මෙම වැටලීමේදී දරුවන් ගණිකා ජාවාරමේ යෙදවූ වයස අවුරුදු 25ක එක් දරු මවක් ලැගුම්හලේ කළමනාකරු සහ ත්‍රිරෝදරත් රියදුරන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත්තා. ඔයා ගිය හොටෙල්ස් මොනවද හේෂානිත් එක්කලා? සෙල්ලාම දවසේ අර දෙන විතර ගිහිල්ලා තියෙන්නේ මේ මම ගියේ නෑ මට දරුවෝ ඉස්පිරිතාලේ ගියා. එදා ඩීල් කීයක් දැම්මද? මට 4ක් දැම්මා. එක ඩීල් එකකින් ඔයාලට කීයක් හම්බ වෙනවද? 2000යි. දාපු 4-5 දිනාටම අනිවාර්යෙන් 10000ක් නැත්තම් 15000ක් ගත්තා. ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර වයස අවුරුදු 14 සහ 15 වයස්වල දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයන් සඳහා යොමු කර තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය සොයා මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. අලුත්ම ලොකු සයිස් TV එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහ වෙතින්ම පමණයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. පැවති මහමැතිවරණයට අපේක්ෂකින් තෝරා ගැනීමේදී තම පක්ෂයට අසාධාරණයක් වූ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ද හින්දු පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පළාත් සභා අහෝසි කිරීම ගින්දර සමග සෙල්ලම් කිරීමක් හා සමාන බවයි. පසුගියදා උසස් වීම ලැබූ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් යුද හමුදා උත්තමාචාර පෙළපාලියක් අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා. දමුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට පහරදී දේපළවලට අලාභහානි සිදු කිරීමේ සිද්ධියකට අදාළව දමුල්ල මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාගරික මන්ත්‍රීවරයා අදාළ නිවසේ ආරක්ෂක කැමරා පද්ධතියට සහ වාහන කිහිපයකට පහරදී අලාභහානි සිදු කරන ආකාරය ආරක්ෂක කැමරාවකද සටහන්ව තිබුණා. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් රුපියල් 20ක සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ පිළිගනු ලැබුවේ මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින්. සීග්‍රේන් ව්‍යාප්ත වූ සේනා දළඹුවදුරෙන් විනාශයට පත් වූ තම වගාවන් සඳහා මුදල් ලබා නොදුන් බවට පවසමින් ගොවීන් පිරිසක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. වනාලි නිරන්තරයෙන් ගම්බැදීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගයේ 3 කණුව අසලදී අද විරෝධතාවක නිරත වුණා. රටවටා හිරු.
හිරු සවසහය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය වෙන්නේ බවට පත්වනවා. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපේ ලෙතමුවන්නේ රාත්‍රී 9:55ට. ආයුබෝවන්.